මහාවංශයේ මහානාම පරිවර්තනය කියන මහානාම මේ කියන්නේ සංස්කරණේ අදිනට අපි අරන් තියෙනවා. හැබැයි මහාවංශය මීට වඩා හෙළ මහාවංශයක්. ගැන අපි ගත්තොත් මහා සම්මත වනුදහසේ රෝජ වර කල්යාණ වර කල්යාණ පෝසන මහා මන්දද වර මන්දාද චේතිය තුළ බරත සුචි සුරුචි මහපදස්සන ඊරණ කසෝ වීරෝචන මේ රාජාවලිය ඇතුළත් කරගත්ත විශාල කතාවක් තියෙන. හැබැයි අර මහා වංශය රචනා කරන්න දුර්ගම රජතුමාගේ අර මේ රාජ්‍යත්වයේ ඔහු වීරයෙක් කරන්න ඕනේ කියන්නේ. එතකොට අර කතාව ටික ඔක්කොම ටික නාම වශයෙන් ලියලා ඒ කතාව ටික මෙම ඉන්නවා කියලා විතරක් ලියලා එතනින් එහා ඉතින් පස්සේ ඉතිහාසය තමයි ලියාගෙන ඉන්නේ. හැබැයි අපි කවදාකවත් කතා කරන්නේ අර බද්දකච්චායන කුමරිය ඉන්දියාවේ ඉඳන් ආව කියන්නේ තියෙන්නේ. ඕක ඉන්දියාවේ ඉඳන් එනකොට කියන කතාවේ ඕක තියෙන්නේ ජම්බුද්වීපයේ නැගෙනහිර කොටසේ ඉඳලා කියලා තියෙන්නේ. ජම්බුද්වීපයේ නැගෙනහිර කොටසේ ඉඳලා මෙල්ල ලංකාවට ආවා කියලා. ඒතකොට ජම්බුද්වීපය දැන් ඉන්දියාවයි කියලා ගත්තට පස්සේ අර ජම්බුද්වීපයේ නැගෙනහිර කොටස කියලා අර ಭಾರತයේ නැගෙනහිර කොටස අරන් තියෙනවා. හැබැයි අර ඒගොල්ලෝ ඇවිල්ලා මේ ඒගොල්ලෝගේ මේ අර බද්දකච්චායන කුමරියගේ මේ සහෝදරයෙක් වෙච්ච දීඝායු කුමාරයා ඉන්නේ මේ අම්පාරේ. හැබැයි බුදුන් වහන්සේගේ කවදාම ත්‍රිපිටකය තුල කොයිම ආකාරයෙන් සඳහන් වෙලා නැහැ මෙවැනි දෙයක්. මෙවැනි අර පර්සියන් රජවරු ගැන සඳහන් වෙලා නැහැ. බුද්ධ කාලයේ නම් මේ පර්සියන් රජවරු මේ රාජ්‍යත්වය කරේ මේ ත්‍රිපිටකය තුල පැහැදිලිව සඳහන් වෙලා තියෙනවනේ පර්සියන් රජවරු ගැන. අපි බුද්ධ චරිතය කතා කරගෙන යනකොටත් බුද්ධ චරිතය හෝ මේ බුද්ධ ඉතිහාසය තුළ කොහෙවත් බුදුන් සහ පර්සියානුවන් අතර සම්බන්ධයක් ගැන මොනවද කතා කරන්නේ නැහැ. මිත්‍යාවෙන් එහා යථාර්ථයට ආටානාඩි සූත්‍රයේ කවුරුවක මිනිස්සු තාම කවුරුව කියලා නැද්ද දන්නේ නැහැ. ඒක සම්පූර්ණ තියෙන උතුරු කුරු දීපේ අපරගෝයානේ පූර්ව විදේහය මේ ඒ කියන්නේ යක්ක නාග ඊට පස්සේ මේ රක්ක මේ රක්කනේ සමාන මේ කුම්බාණ්ඩ ඊට පස්සේ මේ ගන්ධබ්බ මේ ගෝත්‍ර හතර ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා මේ බුදුහාමුදුරුවන්ගේ අර මේ ශ්‍රාවකයන් වහන්සේලාට සිදුවන්නා වූ මේ හිරිහැර නිසා ඒ සඳහා අවශ්‍ය වෙන බණවරයක්. ඒ කියන්නේ ඒකට මේ ප්‍රඥප්තිය. දැන් හදාගෙන තියෙන මේ යක්කු එලවන්න හදපයක් කියලා. අර වගේ තමයි යක්කු බැදගෙන වැඩ කරා කියන එක ඒ වගේ තමයි. අර ඒවා ඇද්දුවේ අර මේ ගොඩක් දුරට මේ අර පැවැතියක් තියෙන්න එපා. පැවැතීම නිසා සමහරක් වෙලාවට සහ අර ඉතිහාසයේ සාහිත්‍ය මුලාශ්‍රව තිබිච්ච දේවල් සහ ජනප්‍රවාදව තියෙන නිසා අර කාලයක් ගියාට පස්සේ අර ගුරුකම් කියන එක ඉදිරියට ආවනේ. සම්ප්‍රදාය තුල කොහොමද තියෙනවනේ මම සම්ප්‍රදාය තුල මේ නම් ගම් ඔක්කොම තියෙනවා. අර ගුරුකම් ශාස්ත්‍රයත් එක්ක ගත්තට පස්සේ ඒව හැදුණා යක්ෂ කියලා. ඒ නිසා යක්ක යක්ෂ වුණා. හැබැයි මේ අර ගුරුකම් දාගන්නේ භූතාත්ම. ඒකට අර ඒකට අපි හඳුනන නම තමයි යක්ෂ. සතර අපායේ තියෙන പ്രേත භූතයි මේ හිටපු මිනිස්සු යක්ක මිනිස්සුන්වයි පටලවාගෙන තියෙනවා. පටලවාගෙන තියෙනවා. ඕක පැහැදිලිව මේ කුමාරතුංග මුනිදාස මහත්මයා කියනවා. එක්තරා දැනගම මේ රාවණ කුමාරතුංග මුනිදාස මහත්මයා මේ කියන්නේ මේ රාවණ රජතුමා ගැන. රාවණ රජතුමා සම්බන්ධයෙන් අවුරුදු 4000 පෙර මේ පෙර ලංකා දීපේ රජතුමා රාවණා නම් මේ කුමාරතුංග මුනිදාස මහත්මයා මේ පොත් එකතුව මේ ශිෂ්‍යාවතරණය ශිෂ්‍ය මාර්ගයේ මේ කුමාරතුංග මුනිදාස මහත්මයා කියන්නේ හෙළේ මහා පඬිරුව. මොකක්ද එතුමා කියන්නේ? එතුමා කියන්නේ මේ රාවණ රජතුමා ගැන තමයි සඳහන්. එතන මම උපුටා ගන්නෙ. දැන් රාවණ සමයේ ලංකාවාසී වූ රාක්ෂස නමූහ. මේ කියන්නේ රාවණ රාක්ෂසේ එතුමාගේ රාක්ෂසයන්ගේ ප්‍රවතියාවක් තියෙනවා. ඒක රාක්ෂසිය. දුෂ්ට වූ බ්‍රාහ්මණයන්ගෙන්ද ඔවුන්ගේ ගුරුකම්ලත් දුෂ්ට රාජයන්ගෙන්ද ලෝකේ ආරක්ෂා කර හේයින් මුන් මේ නම් ලද්දෝ. ඒ කියන්නේ දුෂ්ටයන්ගේ රට මේ ආරක්ෂා කර බය. ඒ කියන්නේ මොකද? රැකපු අය තමයි මේ රකුසෝ උනේ. රකුසෝ කියලා කිව්වේ රැක්ක අය. ඒ කියන්නේ පුස් රක්න අය රකුස් කිව්වා. මුළු දේශයම රකින්න අය රකුස් කිව්වා. රාක්ෂස කරන අය. පුස් රක්න කවුද? මේ ගොවියෝ. අද වෙනකොට මේක සතුරෝ ඊර්ෂාවෙන් වුන්ට නොයේ පරිභව කළා කොළය. අර ಭಾರತೀಯ ඒ කියන්නේ ಭಾರತೀය හිටපු අර මේ බමුණු මතධාරීන් ඒකවල තමයි මේ රාක්ෂසයන්ට මේ ගොඩක් අර ඊර්ෂාවෙන් බොරු මේ පරිභව කරා. ඊට තවත් දෙයක් තියෙනවා. මනුෂ්‍ය මාංශ භක්ෂණය කරන්නයිද කීයේ. මිනී කනවයි කියලා කිව්ව මේ රාක්ෂසය. මේ හෙළදීපේ හිටිය මේ රාක්ෂසය අපේ මුතුන් මිත්ත අද වෙනකොට කියොත් මනුෂ්‍ය භක්ෂණය කරයි කියලා ලිව්වා. ඊට ඊයමතර අසත්‍යම කියාගත නොහැකිව සත්‍ය හෙලි කරන්නා වූ ලියතෙල්. ඒ කියන්නේ බොරුවෙන්ම දියවන්න බැරි හින්දා ඇත්තත් පොඩ්ඩක් ලියලා තිබ්බා.
අසත්‍ය දුරුකොට සත්‍ය වැඳගෙන රාක්ෂසයන්ගේ తত্ত্বය ඌසේ පහදාගෙන වර්තමානයේ කාලයේ ශාස්ත්‍රයන්ට දුෂ්කර නොවේ. ඒ කියන්නේ අද ඉන්න මේ විද්වතුන්ට මේක අසත්‍ය බැහැර කරලා සත්‍ය හොයාගන්න එක අමාරු දෙයක් නෙමෙයි. මේ තියෙනා වූ දැනුම් සම්භාරات මේක හොයන්න පුළුවන්. මේක ලෝකෙම අද විවෘතයි. කුමාරතුංග මුනිදාසයන් මහත්මයා කියලා තියෙනවා. ඒ සමාජවල තුල හැබැයි ඒකගේ නම් දැනගත්තට ඒගොල්ලෝ කිව්වේ මොනවද කියන එක සමාජගත වෙලා තියෙන එකයි ප්‍රශ්නේ වෙලා තියෙනවා. දැන් අද වෙනකොට අද කතා කරාට දැන් මේ කුමාරතුංග මුනිදාස මහත්මයා කියන්නේ අපි කතා කරන දැන් මේ ලියපු දේවල් අද වෙනකොට කතා කරන්නේ නැහැ. එතුමාගේ නම අද වෙන පිළිම වලට මල් මාලා දැම්මට වෙන්නේ නැහැ. එතුමාගේ හරය දැනගන්නේ නැහැ කවුරුවක්වත්. මේක තවත් දෙයක් තියෙනවා. දැන් වර්තමාන සාද එහෙත් අපේ මෝඩ් මිනිසුන් සතුරන්ගේ බස් මුදුනින් පිළිගන්නේ අපේ මීමුත්තන් ඌරාක්ෂයන් කරහදී. අපේ මීමුත්තන්ට කරහන්නේ. තමන්ගේම අයට ඉගෙන කරහනවා. අර දේවානාගා මහිද්దికා කියලා පින්දෙන කතාව තුලක් තියෙනවා. ඔව් දේවානාගා මහිද්ද කවුරුහක් හිතන්නේ දෙවියෝ. දැන් ඔක කියන්නේ අහසේ ඉන්න දෙවියෝ. අර නාගබාවන් වල නායි. දැන් මහිද්దికා කියනකොට පොඩ්ඩක් කල්පනා කරනවා කවුද මේ මහිද්దికා කියලා කියන්නේ. අර භූමිය රකින්නේ කවුද කියලා හිතන්නේ. අර යක්ක මේ රක්කාය කියලා හිතන්නේ කවුරුහක්. දේවානාගා මහිද්దికා. ඒකත් පටලවනවා නේ අභව්‍ය ජීවින් කොටස. ඒකත් අභව්‍ය ජීවින් කොටසකද හදලා ඒකත් මේ විකෘත කරලා තියෙනවා. ඒවත් ඒ විතරක් නෙවෙයි. මේක තනිකරම තියෙනවා. දඬුමොනරය ගැන. රාවණ රථය මනම් ප්‍රේරිතයකි. කාය ශක්ති ප්‍රේරිත වූ ආකාශයානයක් ගැනද පුරාතනයෝ කීය. ඒ කියන්නේ කාය ශක්තියකින් යන මේ එකක් සහ මනසින් යන්න පුළුවන් යානයක්. ඒ කියන්නේ මනසේ තියෙනා වූ අයන අර විශ්ව ශක්තිය සහ රාජ්‍යාත්මක ශක්තියත් එක්ක ක්‍රියා කරන්නා වූ යානක් ගැන මෙතුමා කියනවා. දඬුමොනරය යනු බාලයෝද අසාපුරුදුය. පොඩි කෙනෙක් වුණා දඬුමොනරය කියන දැකලා තියෙනවා. වඩුවෙක් දඬුවෙන් පක්ෂීන් තනා අතවැස්සන් 500ක් සමග පියා හඹා ගොස් රාජ්‍යයක් ගතිලා. රාජ්‍ය කරන්නේ කියන්නේ අර මේ වඩුවෙක් ගිහින් රාජ්‍යයක් ගත කියලා තියෙනවා ඉතිහාස තියෙනවා කියලා කියනවා මේ අර දඬු කියන්නේ අර කුරුල්ලෙක් වගේ යානයක් හදාගෙන. ඊට වඩා තව දෙයක් තියෙනවා මේක පැහැදිලිව තියෙනවා. දීඝායු කුමර චිත්‍රා කුමරිය උන් එක්සත් මහා මාලිගයට යන්ත්‍රයකින් නැගී ගොස් වනිලෙහි. මේ දීඝායු කියලා හඳුන්වලා තියෙන මේ දීඝාබේ කුමාරයා දීඝාබේ කුමාර අර උම්මාද චිත්‍රාගේ මේ සත්මහල් ප්‍රාසාදයක එක්තැම් ගේට ගිහින් තියෙන්නේ මේ දඬුමොනරෙන් කියලා තියෙනවා. එවැනි යාන්ත්‍රිකයෙන් කියලා තියෙනවා. දැන් අපි ගත්තොත් මේ ඒ.වී. සුරවීර මහත්මයා විසින් ගත්ත රාජාවලිය. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. මේක කවුරුවක් බොරු කියන්න බෑනේ මේ පොත. මේ පොතේ සඳහන් වෙනවා මහා සම්මත රාජ්‍ය කාලයේ පූජාවලිය රාජ්‍ය මේක සංස්කරණය කර පොතක්. කියන්නේ අර මේ ඒ.වී. සුරවීර මහත්මයා සංස්කරණය කරලා තියෙන මහා සම්මත රාජ්‍ය කාලයේ පූජාවලිය රාජාවලිය යන පොත්වල උත්කර්ෂණී වර්ණනා කර ඇති අතර දීපවංශයේ මහා වංශය යන පොත්වල එය සක්කා ඇති නාම වශයෙන් පමණි. ඒ කියන්නේ අර මහා සම්මත රාජා වංශය අර පූජාවලිය රාජාවලිය ලියලා තියෙනවා. හැබැයි දීපවංශය සහ මහා වංශය මේක ලියලා තියෙන නම් වශයෙන් පොඩ්ඩක් ලියලා තියෙනවා. අර ලියන්න ඕනවට ලියපු වගේ කතාවක් තියෙන්නේ. මහා මන්දාතු රජුගෙන් පසු වර මන්දාතු නම් තවත් රජුක් ගැන පූජාවලිය කියා රාජාවලිය සඳහන් කරනවා. මහා වංශ දීපාවලිය වංශවල මේ නම් සඳහන් වන පොත්වල සඳහන් නැත. ඒතකොට මේ සමහර පොත්වල සඳහන් වෙනවා මේක මම ගත්තේ අර සමහර පොත්වල සඳහන් වෙන නම් සමහර පොත්වල සඳහන් වෙනා නැහැ. ඒ කියන්නේ සමහර ඉතිහාස කරුණු එක පොතක සඳහන් වෙන කරුණ තවත් පොතක සඳහන්ලා නැහැ. එතනින් හිතා ගන්න පුළුවන් අර එක දෙයක් අපිට මගහැරුණොත් අනිත් තැන අපිට ඒක අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ එක පොතකට විතරක් සීමා වෙලා තියෙන පොතකට විතරක් අපි සීමා වෙලා තියෙන. මේක එක ඉතිහාස දෙයකට නෙවෙයි අපි සීමා වෙන්න ඕන. ඒකයි නිකන් අපි ගත්තොත් දැන් පොත් තුනක් පොත් තුනක් තියෙනවා කියලා හිතමුකෝ. ඒ පොත් තුනේ අපි කියමු පොත් තුනේම නම තියෙනවා. දැන් මොකක්ද පොතක නමක් තියෙනවා. පොත් තුනේම පිටු සමානයි, පෙනුම සමානයි. ඊට පස්සේ කාට හරි කියනවා මේ එක පොතක් අරන් එන්න කියලා. දැන් එයා ගිහිල්ලා පොත් තුනේ දැන් බලනකොට පොත් තුනම සමානයි. එක පොතක් අරන් එනවා. හැබැයි අපි කියනවා මේ පොත් තුනේ තියෙන තුන් විදිය මේ පොත් තුන සමාන වන ඇතුළාන්තය වෙනස් විදියක් කියලා. අන්න ඒක එතකොට අරයා දැන් ගේන පොත හරියාමේ තියෙන සම්භාවිතාව තුනෙන් එකයි. තුනෙන් දෙකක් තියෙන වැරදි වෙන්න පුළුවන්. එක්ක ඒ පොතේ තියෙන පුළුවන් මේ හිස් පිටු වෙන්න පුළුවන්. නැත්තම් ඒ පොතේ තියෙන අර මිශ්‍ර දෙයක් වෙන්න පුළුවන්. නැත්තම් ඒ පොතේ තියෙන සත්‍ය ඉතිහාසය තියෙන්න පුළුවන්. අද වෙනකොට අපි අර පිටින් බලලා ඒ කියන්නේ පිටින් අර පොත් තුනම සමාන නිසා අර මේක හරි කියලා අරගෙන තියෙන්නේ. මහාවංශයත් අන්න ඒ වගේ. මහාවංශයේ මහානාම පරිවර්තනය කියන මහානාම මේ කියන්නේ සංස්කරණේ අද වෙනකොට අපි අරන් තියෙනවා. හැබැයි මහාවංශය මීට වඩා හෙළ මහාවංශය කියන්නේ අර අපි ගත්තොත් මහා සම්මත වනදාසේ රෝජ වර රෝජ කල්යාණ වර කල්යාණ පෝසත මහා මන්දතු වර මන්දාතු චේතිය ඇතුළ බරත සුචි සූරුචි මහපදස්සන ඊරණ කසෝ වීරෝචන මේ රාජාවලිය ඇතුළත් කරගත්ත
විශාල කතාවක් තියෙනවා. හැබැයි අර මහා වංශය රචනා කරන්න දුර්ගම රජතුමාගේ අර මේ රාජ්‍යත්වනේ ඔහු වීරයෙක් කරන්න ඕනේ කියන්නේ. එතකොට අර කතාව ටික ඔක්කොම ටික නාම වශයෙන් ලියලා ඒ කතාව ටික මෙම ඉන්නවා කියලා විතරක් ලියලා එතනින් එහා ඉතින් පස්සේ ඉතිහාසය තමයි ලියාගෙන ඉවිත් තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම බුද්ධ ඉතිහාසය ගත්තොත් දැන් බුදුන් වහන්සේ වැඩ හිටපු දේශය ජම්බුද්වීපයනේ. දැන් ජම්බුද්වීපෙන් ಭಾರತයයි කියලා ගත්තොත් ಭಾರತය බුද්ධ කාලයේ මේ පාලනය කරලා තියෙන්නේ පර්සියන් රජවරු. ඉතින් අපි දන්නවා ඩාරියස් කියලා රජ කෙනෙක් තමයි බුද්ධ කාලේ මේ ඒ රට කියන්නේ බුදුන් වැඩ හිටපු කාලේ ඉතිහාසය තුල සඳහන් වෙලා තියෙනවද? ඔව් පර්සියන් ඉතිහාසය සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒක මේ අර දැන් අපි දන්නවා දැන් රාජ්‍යයක් අල්ල ගන්නවා කියලා කියන්නේ මේ දවසකින් දෙකකින් කරන කටයුත්තක් නෙවෙයිනේ. ඒකට මම හිතන්නේ අවුරුදු 10ක් හෝ ඊට වඩා වැඩි කාලයක් එක්ක සියවස් ගණනාවක් යුද්ධ කරලා තමයි මේ රාජ්‍ය අල්ලගෙන තියෙන්නේ. ඒතකොට ඩාරියස් රජතුමා මේක අල්ලගත්තට පස්සේ ඕක සඳහන් වෙනවා දැන් ඩාරියස් රජතුමාගේ පුතෙක් හිටියා සර්සස් කියලා. ඒ සර්සස් කියලා ඒ කුමාරයා, ඒ කියන්නේ ඒ එතුමාගේ පුතා ಭಾರತೀಯ සෙබළෙක්ගෙන් උදව් ගන්නවා මේ රාජ්‍ය පුළුල් කරන්න. එතකොට ಭಾರತೀයන් සමග යුද්ධ කරව පර්සියානෝ ಭಾರತೀය සෙබළෙක්ගෙන් උදව් ගත්තා කියලා කියන්නේ ඒ කියන්නේ අර ಭಾರತೀයන් යටත් වෙලා තියෙනවා මේ පර්සියාවට. පර්සියාවට යටත් වුණාට පස්සේ ඔවුන් තමයි ඊට පස්සේ රාජ්‍ය කරන්නේ. හැබැයි බුදුන් වහන්සේගේ කවදාම ත්‍රිපිටකය තුල කොයිම ආකාරයෙන් සඳහන් වෙලා නැහැ මෙවැනි දෙයක්. මෙවැනි අර පර්සියන් රජවරු ගැන සඳහන් වෙලා නැහැ. බුද්ධ කාලයේ නම් මේ පර්සියන් රජවරු මේ රාජ්‍යත්වය කරේ මේ ත්‍රිපිටකය තුල පැහැදිලිව සඳහන් වෙලා තියෙනවනේ පර්සියන් රජවරු ගැන. අපි බුද්ධ චරිතය කතා කරගෙන යනකොටත් බුද්ධ චරිතය හෝ මේ බුද්ධ ඉතිහාසය තුල කොහෙවත් බුදුන් සහ පර්සියානුන් අතර සම්බන්ධයක් ගැන මොනවක්වත් කතා කරන්නේ නැහැ. දැන් බුදුන් වහන්සේ පළවෙනි වතාවට දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට මේ ලංකාවට වැඩියා කියලා සම්මත ඉතිහාසය කතා කරනවා. එතකොට මේ ලංකාවේ මේ වැඩම කරලා තියෙන්නේ මේ අර මේ මණිප්පුටුවකට වෙච්ච අරගලය. කියන්නේ පෞල් ප්‍රශ්නයක් වගේනේ. ඒ කියන්නේ ඒක මේ ගෝත්‍රය අතරම තියෙන එක තනි ගෝත්‍රය අතර ප්‍රශ්නේ නැත්නම් යක්කයන්ගේ ප්‍රශ්නයක්. නමුත් අරක තමන්ගේ සම්පූර්ණ මුළු රටේම ප්‍රශ්නයක්. ඒ රටේම ප්‍රශ්නේ බුදුන් වහන්සේ වෙනම කළා නැහැ. ඒ කියන්නේ අර වෙන රටක දෙයකට බුදුන් වහන්සේ වැඩම කළා තියෙන තමන්ගේ රටේ දෙයක් මිනිස්සු හිතන්නේ නැත්තේ ඇයි කියන එකයි ප්‍රශ්නේ. කියන්නේ පැහැදිලිවම තියෙනවනේ මේක නේද? ඔව් මිනිස්සු හිතන්නේ අර මේ පර්සියන් ඉතිහාසයේ පර්සියාව මේ යටත් වෙච්ච බුදුහාමුදුරු බණ කියන්න ගියෙත් නෑ. ඒක යටත් වෙන මොකක්වත් කියන්න ගියෙත් නෑ. හැබැයි අර ලංකාවේ වෙච්ච දේවල් හෙළබීම වෙච්ච දේවල් වලට මේ බුදුහාමුදුරු මේ කරන්න ආවා. දැන් ඔය නිගණ්ඨනාථ පුත්ත ගැන කතා කරනවා. දැන් බුද්ධ කාලයේ බුදුන් වහන්සේට සම්බන්ධ වෙන නිගණ්ඨනාථ පුත්ත. ඔව්. නිගණ්ඨනාථ පුත්ත සම්බන්ධ වෙනකොට දැන් සමහරක් අය කියනවා මේ ජෛන මහාවීර මේ නිගණ්ඨනාථ පුත්ත කියලා. ඔය දෙක වටලගෙන තියෙනවා. ජෛන මහාවීර කියලා කියන්නේ ඒ ජෛන දහමේ 24 වෙනි තීර්ථකවරයා. දැන් අර අපේ 820 බුද්ධ සංකල්පය වගේම ජෛනයන්ගේ තියෙනවා 24ක් මේ තීර්ථ සංකල්පයක්. නිමිනාත, නමිනාත, පාර්ශවනාත කියලා සංකල්පයක් තියෙනවා. ඉතින් ඒ සංකල්පය අනුව ගත්තොත් අර ඒ සංකල්ප 24 කෙනා තමයි වර්ධමාන ජෛන මහාවීරතුමා. එතකොට නිගණ්ඨනාථ පුත්ත. ඔහු නාථ පුත්‍රයෙක්. අර බුද්ධ පුත්‍ර කියනකොට ඒ කියන්නේ අතර බුදුන් වහන්සේගේ අනුගාමිකයන් කියන්නේ බුදුන් වහන්සේ අනුව යන මේ අපේ මේ ආර්යයන් වහන්සේලා හෝ අර භික්ෂුන් වහන්සේලානේ. ඒ වගේම තමයි අර නිගණ්ඨ නාථ ධර්මය අනුගමනය කර පුත්‍රයෙක් තමයි නිගණ්ඨනාථ පුත්‍රය කියලා. ඔහු ජෛන මහාවීරකතුමාටත් කලින් ශ්‍රී පාර්ශවනාථ හෝ නෙමිනාථ හෝ නමිනාථ හෝ කියන මේ මුනි කියන්නේ අපි දන්න ජෛන තීර්ථකවරයන්ගෙන් තමයි මේ ධර්මය අරගෙන හෙළ දඹදිව ප්‍රචාරය කරේ. මේ රටේ ප්‍රචාරය. දැන් ඔය දෙකෙන් තමයි මිනිස්සු ගොඩක් අර පටලවාගෙන තියෙන මේ ජෛන මහාවීර හිටියේ ඉන්දියාවේ. ඒ හින්දා මේ බුදුන් වහන්සේ ඉන්දියාවේ එහෙම කතාවක් ගැ. නමුත් අර ජෛන මහාවීර නෙමෙයි බුදුන් වහන්සේට හම්බෙලා තියෙන නිගණ්ඨනාථ පුත්ත. මේ මල්ලි කොහොම හරි ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ කාලෙට කලින් සක්විති පරපුර කාලේ ඉන්දියාවෙත් රජවරු අනිවාර්යෙන් ඉඳලා තියෙන්න ඕනේ. හැබැයි මෙහෙන් ගිය ප්‍රබල ආගම් එහෙත් තිබිලා තියෙනවා. එහෙත් ඒවට අදාළ නටබුන් හමු වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බුදුහාමුදුරු හිටිය මෙහෙ අර ආගම් ටික වියකිලා ගිහිල්ලා බුදුදහම මතුවලා ආවිල්ලා තියෙනවා ඊට පස්සේ. හැබැයි මෑත ඉතිහාසයේ වෙනකම් මේගොල්ලන්ගේ බැදුම්වාදී දේවවාදී සංකල්පත් එක්ක ඒ නටබුන් ඒ ආගම් ඉන්දියාවේ ප්‍රබලව තිබිලා තියෙනවා. අපි හිතන්නේ ඉන්දියාවේ මෙහෙට ආව කියලා. හැබැයි මෙහෙන් තමයි අර සක්විති රජපරපුර කාලේ ඒ කාලෙදිම ගියේ ඒවා එහෙ තිබිලා තියෙනවා පළපදියම් වෙලා. ඔය ගත්තද මෙහෙමයි දැන් ඔය
ආගමික සංගත අපි දැන් තෙසත්ත මේ බුදුන් වහන්සේ අර දම්බේරේ ඇඬ වූ දවසේ ඉඳලා ඒක එහෙමනේ තියෙන්නේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ මංගල ධර්ම දේශනාව ධම්සා පැවැත්වන සුදුරු දේශනා කරලා අර ආගම් තිබිලි මිත්‍යා දෘෂ්ටික මතවාද සියල්ලම ඛණ්ඩණය වුණා. ඔය නිගණ්ඨ ධර්මය ඊට පස්සේ ගත්තා තීර්ථක පරිප්‍රාජක ඒ වගේ ආජීවක ඒ සියලුම දේවල් විනාශ වෙලා ගියා. දැන් අර අපි දැන් උපාලි වගේ දැන් ගෘහපතිය ආවිලා බුදුන් වහන්සේත් එක්ක වාද කරන්න ගියේ. අන්තිමට බුදුන් වහන්සේගේ ප්‍රධාන මේ කෙනාර මේ දායකයෝ වුණා. කස්සපූර්ව එහෙම. ඔව් එවැනි අය මේ දැන් අර එතකොට අර බුදුන් වහන්සේ කියනවා උන්ටත් ධර්ම මේ අරගෙන උන්ටත් දානේ තවත් දෙන්න. උන්ගේ උන් වෙනුවෙත් මේ අර තමන්ගේ මේ වාසල මැදුරු මේ ඉවර කරන්න කියලා. හැබැයි ඒව කොච්චර කිව්වත් අර දෙයක් අර සත්‍ය මේ සොයා යනකොට අර අසත්‍ය යටයත් වෙනවා. එවැනිම මේ ගණනාවක් ලංකාවේ හෙළබීම වුණා. ඔය මේ නිගණ්ඨ දහම ගැන මේ අපිට අවසානයේදී හොයාගන්න පුළුවන් මේ එක තැනක් තියෙනවා ගිරි නිගණ්ඨයා වලගම්බ රජුගේ කළු සිංහලයා පැනලා යනවා කියලා කිව්වා කියලා. ඒ ගිරි නිගණ්ඨයා තමයි අපිට අවසාන වශයෙන් හෝ ඉතිහාස සාක්ෂි අපිට තියෙන්නේ. ඊට අමතරව ගොඩක් නිගණ්ඨයෝත් හිටියා ඒකට. බුදුහාමුදුරුවෝ මේ ගිහි කාලේ නම සිදත් එහෙම නැත්නම් සිද්ධාන්ත කියලා කියනවා සීදාන්ත කියලා කියනවා සිදුහත් කියලා කියනවා. හැබැයි මේ අර භාරතීය මේ සංකල්පත් එක්ක මිශ්‍ර කරන්න ගියාට පස්සේ අපි අද වෙනකොට අපි පරිවර්තනය කරලා තියෙනවා ගෞතම කියලා. ගෞතම කරලා තියෙනවා සිද්ධා මේ සිදුහත් නාමයේ සිද්ධාර්ථ කරලා තියෙනවා. අපි කියන්නේ ගෞතම දැන් කියන්නේ සිද්ධාර්ථ ගෞතම කියන්නේ සිද්ධාර්ථ ගෞතම ඉන්දියාවේ ಭಾರತೀಯ. සිද්ධාර්ථ ගෞතම ಭಾರತೀය. හැබැයි සිද්ධාර්ථ ගෞතම අපේ හෙළබිමේ මේ හිටපු අපේ බුදුන් වහන්සේ. ඒ සම්බන්ධයෙන් මේ සූත්‍ර පාඨ ගණනාවක්ම තියෙනවා. ඉතින් අපිට හොඳම සූත්‍රය ගන්න බලන්න මේ ආටානාටි සූත්‍රය. ත්‍රිපිටකයේ දීඝනිකායේ පාතික වර්ගයේ ආටානාටි සූත්‍රය. ඒ තියෙනවා ජීනං වන්දාති ගොතම. මේක සම්පූර්ණ පැහැදිලිව තියෙනවා මේ ගොතමන් කියලා. මේ සිංහලට පරිවර්තනය කරනකොට ගෞතම කියලා ගන්නවා. ගෞතම ජීනයානි ගෞතම මේක තියෙන්නේ මේ ජීන ගොතම. නමුත් අර සංස්කෘතයෙන් තමයි මේක ලියලා තියෙන ගෞතම කියලා. ඒතකොට බුදුන් වහන්සේ අර එක්තරා අවස්ථාවක යමෙකුට එපුලා කියන අර භික්ෂුන් වහන්සේ දෙන්න ඇවිල්ලා අහනෝනේ බුද්ධ වචනේ වෛදිකයට හරවන්නද කියලා. එතකොට බුදුන් වහන්සේ කියනෝනේ මේක හරවන්න එපා ඒක දුකුලා යත් වෙනවා කියලා. බුදුන් වහන්සේ කියලා තියෙන මේක හරවන්න එපා කියලා. එතන බුද්ධ වචනේ මේ බුදුන් වහන්සේට වඩා ඉහළින් ගිය මේ පරිවර්තකයෝ ගෞතම නාමය කෙලිම මේ පරිවර්තන දෙන ගෞතම කියලා. දැන් අපි ගත්තොත් දැන් ඔයාගේ නම ජනිත. ඉංග්‍රීසි මේ ලෙටර් එක මොකක් හරි හෙඩ් එකකට ලියනකොට ඔයාගේ නම දැන් ඉංග්‍රීසි වලින් ලියනකොට ඉංග්‍රීසි අකුරු වලින් ඉංග්‍රීසි අකුරු වලින් ලියන මිසක් ඔයාගේ නම ඉංග්‍රීසි උරුවට ලියන්නේ නැහැ නේ මොකක් හරි. හඬ එන විදිහට ඒ ශබ්ද සංඥා එකමයි ලියවෙන්නේ මොන අකුරෙන් ලියුවත් නම් කවදාකවත් පරිවර්තනය කරන්නේ නැහැ නේ. නමුත් අද වෙනකොට නම් පරිවර්තනය කරලා දෙනවා. මේ ආටානාටි සූත්‍රයේ පැහැදිලි සඳහන් නැතුව තවත් දෙයක් කර මේ මහා නෙරු ඒ මහා නෙරු කියන එක පරිවර්තනය කරන සිංහලට මහා මේරු කියලා. කාගෙන්ද අවසර අරගෙන තියෙන මෙහෙම පරිවර්තනය කරන්න. ඉතින් මේ ගෞතම නාමය කවුද පරිවර්තනය කරේ? ඒක ගෞතම කරාට පස්සේ ස්ථානත් වෙනස් වෙලා නම් ගමුත් වෙනස් වෙලා ගෞතම කරව ගාම අනිවාර්යයෙන්ම ඉන්දියාවට යනවා. දැන් අපි අහන මේ ගෞතම නාමය මේ ඉන්දියාවේ නේද? දැන් අද කියනවා මේ සිද්ධාර්ථ නිගම්ලා ඉන්නවා. ගෞතම ගාම්භීරලා ඉන්න. ඉතින් ඒකට මේ ගෞතම නාමය අදත් තියෙනව නේද කියලා. එතකොට අපිට කියන්න පුළුවන් මෙහෙම මේ ගෞතම නෙමෙයි අපි ගෞතම නාමය අපි කියන්නේ ත්‍රිපිටකයේ තියෙන ගෞතම බුදුන් වහන්සේ. ගෞතම ගැන කතා කරොත් ගෞතම ගැන කියන්න පුළුවන් අර ගෞතම සාමි කියලා කෙනෙක් හිටියා ඉන්දියාවේ. ඔහු නිගණ්ඨ ජෛන ධර්මයේ ප්‍රධාන සාධුවරයා. ඒ ප්‍රධාන සාධුවරයා වෙන්නේ ඔහු පඬිවරයෙක් විදිහට හඳුන්වලා තියෙනවා. ඔහු පඬිවරයෙක් වශයෙන් හඳුන්වන්නේ ඔහු මේ ජෛන මතවාදයේ ප්‍රබලතම සමාජිකයෙක්. එහෙම නැත්නම් අපි කියනවා මොකට කියන්නේ ඉන්ද්‍රබෝධි ගෞතම සාමි කියලා. ඒ ඉන්ද්‍රබෝධි ගෞතම සාමි තමයි අර ඔවුන්ගේ අර ශ්වේතම්බර නිකායේ පළවෙනි සමාජික ශ්වේතම්බර නිකායේ පුරුෂයන්ට හඳුන්වා දුන්නේ ගෞතම සාමි. නමුත් අද වෙනකොට මේ ගෞතම සාමි කියන තියෙන එක අද වෙනකොට අපි ගෞතම බුදුන් වහන්සේ කියලා. අද අතන ඉන්දියාවේ අර ගෞතම නාමය තියෙනවනේ. ඒ නිසා අර ගෞතම බුදුන් කියලා. මට අහුවා මේ මෑතක මේ එක්තරා කෙනෙක් කිව්වා මේ අර ඉන්ද්‍ර කියන්නේ බුදුන් වහන්සේට බුදුන් වහන්සේගේ නමෙන් ඉන්දියාව කිව්වා කියලා. මේ වගේ අර මේවට කටරෙන පළියට මිනිස්සු කතා වෙනවා. දැන් ඉන්දියාව වගේ දැන් ඉන්දියාව කරේ මේ ඉංග්‍රීසියෙන් විසින්නේ. ඉංග්‍රීසියෙන් කරපු දේ දැන් අර ඉන්ද්‍ර කියන නමින් මේ අර දැන් ඉන්ද්‍ර නමින් ගත්ත ඉන්ද්‍රබෝධි ගෞතම කියලා කියන්නේ
ජෛන දහමේ මේ ප්‍රධාන සාධුවරේ. දැන් ගත්තොත් බුදුන් වහන්සේ සම්මත ඉතිහාසයේ කතා වෙන ಭಾರತೀයෙක් කියලා. නමුත් ಭಾರತೀය ඉතිහාසය තුළ දැන් ත්‍රිපිටකයේ සූත්‍ර පාඨ තුළින්ම අපි සඳහන්ලා තියෙනවා. දැන් අර ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ලවග්ගපාලේ සේනාසකන්දකයේ සඳහන් වෙලා තියෙනවා. මේ අගතා නගස්ස චතුද්දිස සංඝාස පටිත්තාන මේක බුදුන් වහන්සේ දේශනා කරන්නේ එක්තරා ගෘහපතියෙක් ඇවිල්ලා අහන ඔබ වහන්සේලා මේ ලෙන් විහාර ආරාම පූජා කරන්නේ කොහොමද කියලා. එතකොට මේ ගෘහපතියාට බුදුන් වහන්සේ කියන අගත අනගත. ඒ කියන්නේ පැමිණි නොපැමිණි අයට සංඝයා වහන්සේලාට ලෙන් පූජා කරන්න කියලා. ඉන්දියාවේ කොහොම කිසි ස්ථානයක මේ අගත අනගත වචනයකුත් නෑ. ඒ පැමිණි නොපැමිණි සංඝයාට ලෙන් පූජා කරන්න කියලා එකක් ඉන්දියාවේ නෑ. මේ ඔක්කොම තියෙන හෙළ දීපේ. අපි දන්නවා ඉතින් සෙල්ලිපි කියනකොට හැමතැනම තියෙන අගත අනගත චතුද්දි සංඝස කියලා. එවැනි සෙල්ලිපි ඉන්දියාවෙන් හොයාගන්න බෑ. ඊට අමතරව ගත්තොත් එහෙම දැන් මේ තියෙන විහාරස්න විහාරස්න සම්පූර්ණ පැහැදිලිව සඳහන්ලා තියෙනවා. දැන් මේ ජේතවන විහාරයේ කපිල විහාරයේ ඉසිපතනාරාම කුසිනාරාම පූර්වාරාම දක්ෂිනාරාම පශ්චිමාරාම උත්තරාරාම සලමිනසය සුලමිනසය. දැන් මේවා මේ ලංකාවේ හෙළදීපේ මේ විහාරස්න සඳහන් වෙන විදිහක් නෑ කොහොමනක්ම මේක මේ ಭಾರತೀය දෙයක් නෑ. මේ ඔක්කොම එකට තියෙන්නේ. එකට තියෙන. ඒ කියන්නේ මේ ජේතවන විහාර කපිල විහාර ඉසිපත මේ ඔක්කොම දැන් හෙළදීපේ ලියපු මේ විහාරස්නේ සඳහන් වෙලා තියෙනවා මේ බුදුන් වහන්සේ සම්බන්ධ විහාරස්ථාන. ඒ කියන්නේ මේ ඔක්කොම එක තැනක එක රටක තිබිච්ච දේවල්. එක රටක තිබිච්ච දේවල් තමයි අද වෙනකොට මේ ಭಾರತೀය පවරලා අර මේ ජෛන විශ්වාසත් එක්ක අර ඒ නම් එක පටලවල සම්පූර්ණයෙන්ම පරිවර්තක තමයි මේ දෝෂ කරලා තියෙන්නේ. මිත්‍යාවෙන් එහා යථාර්ථයට